හරි මේකේ තියෙන්නේ ගෝලමානයේ යටතේ තියෙන පරීක්ෂණ. එතකොට සිලබස් එකේ තියෙන විදිහට පරීක්ෂණ අංක 3 වෙනි එක තමයි ගෝලමානයේ යටතේ තියෙන්නේ. මොකද පළවෙනි එක වර්නියර් කැලිපරය, ඊට පස්සේ ස්ක්‍රූපු ආමානය හා සම්බන්ධ පරීක්ෂණ. ඒතර ගෝලමානයේ භාවිතය කියන එකේ පරීක්ෂණ දෙකක් තියෙනවා. අන්වීක්ෂක අදාවක් ගණකම සෙවීම සහ ගෝලීය වක්‍ර පෘෂ්ඨයක වක්‍රතා ආරය සෙවීම. එතකොට මේ තියෙන්නේ මේකේ භාවිත. ඒතර භාවිත වලට කලින් ගෝලමානයේ සාමාන්‍ය සිද්ධාන්ත කරුණු දැනගෙන තියෙන්න ඕනේ. හරි. මේ තියෙන්නේ ප්‍රයෝජන ගන්න කොහොමද? ඒතර උපකරණය ගැන මේ කොහොමද මිනුමක් ගන්නෙ? කුඩාම් මිනුමක් කොහොමද? අනේ කාරණා තියරි දැනගෙන තියෙන්න ඕනේ පරීක්ෂණයේදී. නැත්තම් පරීක්ෂණය මේ කියන කරුණුත් අපහසු වෙනවා. හරි. ඒ හින්දා කලින් තියරි බලලා තියාගන්න. දැන් තියරි වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒක බලන්න. එහෙම නැති වුණොත් මේකේ කරුණු හරි හැටි ග්‍රහණය කරගන්න බැරි වෙනවා. හරි. එතකොට මේකේ දැන් පරීක්ෂණ දෙකක්, ඒ කියන්නේ පරීක්ෂණ අංක 3 තියෙනවා කොටස් දෙකක්. මේකේ පළවෙනිට දාලා තියෙනවා ද්‍රව්‍ය හා උපකරණ කියලා. ගෝලමානයේ තියෙනවා ගෝලමානය කොහොමදත් ඕනේ වෙනවනේ. ඒක සඳහන් කරන එක ලොකු අවශ්‍යතාවයක් නෙමෙයි. ඊට පස්සේ සමතල වීදුරු කැබැල්ලක්. හරි. ඒතර මේක යම්කිසි හේතු කාරණාවක් හින්දා තමයි තියෙන්නේ. ඊට පස්සේ අන්වීක්ෂක අදාව තියෙන්නේ මෙන්න මේකටනේ, මේ පරීක්ෂණයට තමයි මේක තියෙන්නේ. ඔරලෝසු වීදුරුවක් කියලා තියෙනවා. ඒක තියෙන්නේ මෙන්න මේකට. මීටර් කෝදුවක් තියෙනවා. හෝ වර්නියර් කැලිපරයක් කියලා දක්වලා තියෙනවා. මේක එතකොට යම්කිසි වෙන දෙයක් ගණනය කරන්න එක බොහෝ දුරට මේකට වෙන්න පුළුවන්. ඔරලෝසු වීදුරු බලමු. ඊට පස්සේ තියෙනවා සිද්ධාන්ත කියලා. පළවෙනි එක වශයෙන් තියෙන්නේ ගෝලමානයේ ස්කෘප්පු අන්තරාලය x ද ස්කෘප්පු අන්තරාලය කියලා කියන්නේ තියෙන අන්තරාලය අර ප්‍රධාන පරිමාණ කොටසකගේ වෘත්තාකාර පරිමාණය අපි සාමාන්‍යයෙන් ගන්න n කියලානේ. මේක ප්‍රධාන පරිමාණ කොටසකගේ. හරි. එතකොට මේක සාමාන්‍ය විදිහට ලියන්නේ m බෙදීමෙන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් ගෝලමාන වල බහුලවම තියෙන්නේ ප්‍රධාන පරිමාණය මිලිමීටර 1 කොටස්. එතට වට පරිමාණයේ කොටස් 100ක් තියෙනවා. ඔය විදිහට තිබුණාම මේක 0.01යි. ඒක ගෝලමානයේ කුඩා මිනුම. එහෙම නැත්නම් තව සමහර ඒවල තියෙනවා 0.5ක් වන මේ ප්‍රධාන පරිමාණය නැත්නම් අන්තරාලය. ඒතර 0.5 මෙතෙන්ට බෙදීම ඒ වෙලාවට 50ක් තියෙන්නේ. ඔකින් බැලුවත් කුඩා මිනුම මෙන්න මේ විදිහට එනවා. ඒතර මේවා කලින් දැනගෙන තියෙන්න ඕනේ ඒ સિદ્ધාන්තේ. ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් කියනවා. ස්කෘප්පු තුඩ වක්‍ර පෘෂ්ඨයේ සහ ස්පර්ශ කරන ලක්ෂයට පාදතලයේ සිට ඇති උස h ද ගෝලමානයේ පාද දෙකක් අතර පරතරය a ද නම් මෙන්න මෙහෙම ප්‍රකාශනයකින් වක්‍රතා ආරය. මොකද මේකේ අපිට තියෙන්නේ ගෝලීය වක්‍ර පෘෂ්ඨයක වක්‍රතා ආරය සෙවීම. ඒතර වක්‍රතා ආරය මැනගන්න බෑ. හරි. වක්‍රතා ආරයක් කෙලිම මැනගන්න බෑ. මෙන්න මේ ප්‍රකාශනයට ආදේශ කරලා තමයි ගන්න. ඒතර ප්‍රකාශනයේ ව්‍යුත්පන්න කිරීම දැනගෙන තියෙන්න ඕනේ. මේකේතර අපි මිනුම් ගන්නේ r කියන එක නෙමෙයි a සහ h තමයි පරීක්ෂණයේ මිනුම් ගන්න. ඒතර a සහ h හරියට දැනගෙන තියෙන්න ඕනේ. මෙතන ඊගා රූපේ පෙන්නලා තියෙනවා h කියන එක මොකක්ද කියලා. h කියලා කියන්නේ මෙන්න මේ ගෝලීය පෘෂ්ඨය මේක සම්පූර්ණයෙන් ගෝලයක් වුණා නම් මෙන්න මේ පිහිටන්නේ මේ ලෙවල් එක තියෙන්නේ අචල පාද. මොකද අචල පාද අපිට උඩට පල්ලෙහාට ගන්න බෑ. ඒ කට්ටියගේ ලෙවල් එකක් තියෙනවා. මට්ටමක් තියෙනවා. අන්න ඒකට සාපේක්ෂව මේ ස්කෘප්පුව පිහිටන උස තමයි h කියලා තියෙන්නේ. හරි. මේ සමීකරණය. හරි. ඒක එතකොට දැන් මේ තියෙන සම්පූර්ණ ගෝලයක්. එහෙම නැත්නම් දැන් අපි පරීක්ෂණයේදී කරන්නේ ඔල්ලෝසු වීදුරුවක් නේ. ඒතර ඔල්ලෝසු වීදුරුවක තියෙන මෙන්න මෙහෙම හැඩයක්. හරි. මේ තියෙන පැත්තකින් බලන එක මෙන්න මෙහෙම හැඩයක් තියෙනවා. හරි. උඩින් බැලුවොත් වෘත්තාකාර විදිහට තියෙනවා. ඒතර ඒකේ ස්කෘප්පු මේ අචල පාද තුඩු මේ විදිහට තිබුණාම ඒතර මේ වගේ මට්ටමක ස්කෘප්පුව මේ මැදනේ තියෙන්නේ. ස්කෘප්පුව මේම තිබුණාම මෙන්න මේ වගේ එකක් තමයි අපි ගන්න. ඒතර මෙන්න මේ දෙක අතර වෙනස තමයි සිම්පල් h. ඒතර සම්පූර්ණ ගෝලයක්ම තිබුණා ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මේ වගේ ඔල්ලෝසු වීදුරුවක ගනිද්දී h කියන එක මැන ගන්නවා. ඊට පස්සේ a කියන එක
ඒ කියන එක මෙතන ලකුණු කරලා තියෙනවා. මේ අපි මේ තුඩවල් වලින් මේ වලි දැක්කුවොත් මේ තියෙන ස්කුරුප්පු අචල පාද තියෙන පිහිටුම් සමපාද ත්‍රිකෝණයක ශීර්ෂවල පිහිටයි. ඒතර මෙන්න මේ මැදට වෙන්න තමයි ස්කුරුප්පු තුඩදී. ඒතර සිම්පල් A කියලා ගන්න මේ අචල පාද දෙකක් අතර දුර. ඒතර ඕක පරීක්ෂණාත්මකව හොයන ක්‍රමයකුත් තියෙනවා. හරි. ඒතර ඕක සිම්පල් A සහ H හොයාගෙන මේ සමීකරණයට ආදේශ කිරීමෙන් තමයි R හොයන්න පුළුවන් වෙන්නේ. නැතුව R කෙලින්මම ඉන්න බෑ. ඊට පස්සේ මෙන්න මේ රූප සටහනේ තියෙනවා මේකේ කොටස් නම් කිරීම විදිහට වෘත්තාකාර පරිමාණය, සිරස් පරිමාණය. එතකොට මේ තියෙනවා අචල පාද, මෙතන ස්කුරුප්පුව, ওই විදිහට අනිත් කොටස් ටික තියෙනවා. ඊට අමතරව දැන් මේකේ ප්‍රකාශනය ගත්තොත් එහෙම ඇත්තටම ව්‍යුත්පන්න කිරීම කියන එක අනිවාර්ය දැනගෙන තියෙන්න ඕනේ. ඒක මතක තියෙන අවශ්‍යතාවයකුත් නැහැ. ඒක ගන්න මෙන්න මෙහෙම. දැන් මෙහෙම මේ තියෙන කේන්ද්‍රය වුණාම මෙන්න මෙතෙන් ඉඳලා මෙතෙන්ට තියෙන දුර R වෙනවනේ වක්‍රතාරේ. ඒක තමයි හොයන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ තියෙන්නේ ගෝලයේ එක පෘෂ්ඨයක් නේද? එතන ඉඳලා මෙතෙන්ට තියෙන දුරත් R ම තමයි. ඊට පස්සේ අපි H කියන එක ලකුණු කරපුවම මේක මෙන්න මේ පොඩි දුරනේ. ඒතර මෙතන මෙන්න මෙහෙම ඍජු කෝණී ත්‍රිකෝණයක් එනවා. මෙන්න මේකේ මෙන්න මේ පාදේ දිග වෙන්නේ R න H කියන එක. හරි. ඒතර කර්ණය තමයි මේ. ඒතර අපි මෙන්න මේ පාදය හොයාගන්න පුළුවන් නම් මොකක් හරි y කියලා ගත්තොත් අපිට කෙලිම පයිතගරස් දාන්න පුළුවන්. පයිතගරස් දාපුවාම කර්ණයේ වර්ගය r වර්ගය y වර්ගය දන r න h වල වර්ගය. ඔහොම එන්නේ. ඒතර y කියන එක ගන්න තමයි මේ y කියලා කියන්නේ මේ මොකක්ද ස්කුරුප්පුවේ තුඩේ ඉඳලා අචල පාද තුඩකට තියෙන දුර. මෙන්න මේ දුර තමයි ඔය y කියලා කියන්නේ. ඔන්න ඕක හොයාගන්න ඕනේ. ඒතර ඒක හොයාගන්න මේක සමපාද ත්‍රිකෝණයක් වුණාම මේ කෝණයක් අංශක 60ක් වෙනවා. ඒතර මේ පොඩි කෝණයක් අංශක 30යි. ඊට පස්සේ මේක මෙන්න මෙහෙම දික් කරපුවාම මේක සමාන කොටස් දෙකකට තමයි බෙදෙන්නේ. ඔන්න ඔතන ඍජු කෝණී ත්‍රිකෝණයක් එනවා. මේක ඒතර A බෙදීම දෙකයි. මෙන්න මෙතන ප්‍රකාශනයකින් අපිට හොයන්න පුළුවන් y cos 30 කියන එක සමාන වෙන්නේ A බෙදීම දෙකට. y මූල 3 බෙදීම දෙක සමානයි A බෙදීම දෙක. එතනින් y කියන එක එනවා A බෙදීම මූල 3. ඔන්න ඕක මෙතෙන්ට ආදේශ කරලා ගත සමීකරණයේ අවසානයේ මෙන්න මේක. හරි. ඒත් ඔහොම තමයි ඔක ඔප්පු කරන්නේ. ඒත් ඔප්පු කිරීම දැනගෙන තියෙන්න ඕනේ. සමීකරණයේ පද ටික මොනවද? A කියලා කියන්නේ සහ h තමයි අපි මිනුම් වශයෙන් ගන්න තියෙන්නේ. ඒක පයිතගරස් ක්‍රමයේ භාවිතයේ මූලධර්මයේ භාවිතයෙන් ගන්න එක. හරි. දැන් මේකේ බැලුවොත් ක්‍රමය කියලා එකක් තියෙනවා. ගෝලමානයේ කුඩාම මිනුම ලබා ගන්න ඕනේ. ඒක පළවෙනියටම කර ගන්න ඕනේ. ගෝලමානයේ කුඩාම. ගෝලමානයේ පාද තල වීදුරු පෘෂ්ඨයක් මත තබා ස්කුරුප්පු තුඩ වීදුරු පෘෂ්ඨය ස්පර්ශ වන පරිදි සකස් කරන්න. මේ වීදුරු පෘෂ්ඨයෙන් ආංශික පරාවර්තනයෙන් හෝ සෑදෙන පරාවර්තන සෑදෙන ස්කුරුප්පු තුඩෙහි ප්‍රතිබිම්බයත් ස්කුරුප්පුවත් තුඩත් අතර ස්පර්ශ වන පරිදි සැකසීමෙන් සිදු කළ හැකිය. සිරස් පරිමාණයෙන් හා පිහිටුමට අනුරූප පාඨාංක ගන්නවා. ඒතර මේ මෙන්න මේක තියෙනවා පළවෙනි පියවර. හරි. පළවෙනි පියවර තියෙන්නේ මොකක්ද? ගෝලමානය වීදුරු පෘෂ්ඨයෙන්. මොකක්ද ගෝලමානයේ මෙන්න මෙතන ඉඳලා. තල වීදුරු පෘෂ්ඨයක් මත තබා ස්කුරුප්පුවේ තුඩ වීදුරු පෘෂ්ඨයට ස්පර්ශ වන පරිදි සකස් කරගන්න. එතන පාඨාංකය කියවා ගන්න තියෙනවා. හරි. සටහන් කරගන්න. ඕක P1 කියලා ගන්න. පළවෙනි පාඨාංකය. හරි. ඕක තියෙනවා. ඒක මේ පරීක්ෂණ දෙක දෙන්න නැත්නම් මේකේ තියෙන කොටස් දෙකටම ඕන වෙනවා. ඊට පස්සේ තියෙනවා ස්කුරුප්පුව මදක් ඉහළට ඔසවා අන්වීක්ෂක අදාව. අතර පළවෙනි පරීක්ෂණයේ තියෙන අන්වීක්ෂක අදාවේ ඉතර කියනවා මේකේ රූප සටහන නැත්නම් ක්‍රියාකාරීත්වය බලුවා නම් මේක වඩාත් තේරෙනවා. හරි. ඒතර මෙන්න මේ වගේ ගෝලමානයේ තියෙද්දී පළවෙනියටම අපිට ඕනේ මේ ගෝලමානයේ සලකපුවාම මේකේ මේකේ බැලුවොත් ස්කුරුප්පු තුඩ උඩින් තියෙන අචල පාද එකම තලයේ නෙමෙයි. ඒතකොට පළවෙනි පියවර තමයි අර කලින් කිව්වාගේ
මේ වීදුරු තහඩුවක් මත තියලා මේ තුඩවල් එකම තලයට ගන්න. ඒතර ඒක මෙන්න මේ විදිහට කරන්න පුළුවනි අපිට. මෙහෙම මේ තහඩුව වීදුරු තහඩුවක් විනිවිද පරාවර්තනය පේන්න ඕනේ. ගොඩක් වෙලාවට ආංශික පරාවර්තනය තියෙන්නේ. මොකද කණ්ණාඩියක් වගේ නෙමෙයි. ඒකට ආංශික පරාවර්තනය. ඊට පස්සේ මේක කරකවන්න ඕනේ මෙන්න මෙහෙම පල්ලෙහාට යනවා. ඒතර මේ පල්ලෙහාට යද්දී මේක ගිහිලා වදිනවා. එතකොට අපි මේක කරකවන්නේ නැහැ. මේක මෙහෙම ගිහිල්ලා බර දාලා කරකවන්නේ නැහැ. මොකද එතකොට මේකේ තුඩ සවුත් වෙනවා නැත්නම් ගේ වෙනවා. ඒතර මේ කිට්ටු වෙද්දී දැන් මේක නම් මේ ස්පර්ශ වෙලා තියෙන්නේ. මේ වගේ ආසන්න වෙද්දී මේකේ අපිට ප්‍රතිබිම්බය බලා ගන්න පුළුවන් මෙන්න මේ යටි. එතකොට දැන් ප්‍රතිබිම්බය පේනවා, ස්කුරුප්පු තුඩ පේනවා. ඒතර ස්පර්ශ වීම අපි අඳුනගන්නේ ප්‍රතිබිම්බය ඇසුරෙන්. එතකොට මේ දෙන්න අතර පරතරය දැන් හිතන්න මෙන්න මේ රවුම් තුඩ තමයි ප්‍රතිබිම්බය කියන්නේ. දැන් මොකද වෙන්නේ මේ ස්කුරුප්පුව පල්ලෙහාට කරකවද්දී දෙන්න අතර පරතරය අඩු වෙනවා. හිතන්න මෙහෙම මේක පල්ලෙහාට කරකවද්දී මෙන්න මෙහෙම පරතරය අඩු වෙනවා. මේක ස්කුරුප්පුවේ ප්‍රතිබිම්බය මෙහෙම තිබුණා එන්න උඩට වෙලා. ඔන්න ඔය වෙලාවේදී අපි ඇහැ පාර්ශවිකව නැත්නම් දෙපැත්තට චලනය කරද්දී සාපේක්ෂ චලිතයක් නැති වෙනවා. දෙන්න අතර පරතරයක් තිබුණා නම් අපි ඇහැ එහෙට මෙහෙට ගෙනියද්දී සාපේක්ෂ චලිතයක් සිද්ධ වෙනවා. එහෙනම් මේකේ පළවෙනි අවස්ථාවේ නැත්නම් පාඨාංකයට අදාළව මේකම මට්ටමේදී පාඨාංකයේ P1 කියලා කිව්වනේ. ඒතර එතනදී පළවෙනි පියර කිව්වා වීදුරු තහඩුවක් මත තියලා මේ ස්පර්ශ වෙන ප්‍රතිබිම්බ තුඩ හා ස්කුරුප්පු තුඩ ස්පර්ශ වන අවස්ථාවේ පාඨාංක කියව ගන්න කියලා. ඒක P1. හරි. ඒක අඳුනගන්නේ, ඒක ලියා ගන්න ඕනේ. ඒ අඳුනගන්නේ පළවෙනි අවස්ථාව අඳුනගන්නේ ප්‍රතිබිම්බ තුඩ හා ස්කුරුප්පු තුඩ අතර සාපේක්ෂ චලිතයක් සිදු නොවන අවස්ථාවේ. ප්‍රතිබිම්බ තුඩ හා ස්කුරුප්පු තුඩ අතර සාපේක්ෂ චලිතයක් සිදු නොවන අවස්ථාවෙන් තමයි අඳුරගන්නේ. ඒතර අන්නේ වෙලාවේදී පාඨාංකය අපි මෙතන කියව ගන්න ඕනේ කීයද කියලා. දැන් මෙතන බලපුවාම නම් ප්‍රධාන පරිමාණයෙන් බිඳුව වාගේ තමයි පෙන්නේ. ඊට පස්සේ බලන්න ඕනේ වට පරිමාණයෙන් කීයද කියලා. ඒතර වට පරිමාණයෙන් මේක මෙහෙම අපිට පෙන්නනවා යම් කිසි අගයක්. ඒ අගය බලපුවාම මෙතන විදිය නම් 50 තියෙනවා, 51, 52, 53 වාගේ අගය. ඒ කියන්නේ මේක මේ ස්පර්ශ වෙන අවස්ථාවේදී කුඩා මිනුම් වගේ 53ක දුරක්. ඒ කියන්නේ 0.01 වැඩි කිරීම 0.53ක බිඳුවෙන් උඩ තියෙන්නේ. ඒකත් ඔළුවේ තියෙන්න ඕනේ. ඒක මිනුම් ගන්න අවස්ථාවේදී කිව්වා. හරි. බිඳුවෙන් උඩ තියෙන්නේ. හරි. බිඳුවෙන් පල්ල තිබුණා නම් ඒක ලියලා තියා ගන්න ඕනේ. එතකොට අපි දන්නවා 53 වට පරිමාණි පාඨාංකය වුණාට 100න් අඩු කරලා ගන්න. බිඳුවෙන් උඩ නම් 53 නම් කෙලෙම 53 තමයි ගන්න. ඒතර ওই විදිහට P1 ගන්න. ඊට පස්සේ දැන් අපි දැන් මේක මේ වීදුරු කතාව නෙමෙයි. මොකද වීදුරු කතාව නෙමෙයි කියලා කියන්නේ මේ වගේ ලොකු එකක අගයන් ගන්න බෑ. හරි. මේ වගේ ලොකු එකක අගයන් ගන්න බෑ. හරි. එතකොට අපි ගෝලමානයේ භාවිතයේ මිනුම් ගන්නවා නම් ඒ මිනුම් ගන්න එක තහඩුවක ඝනකම වෙනවා. තහඩුව මේ පාද අචල පාද ඇතුළට දාන්න හැකියාව තියෙනවා. දැන් මේක ලොකු වැඩි. මේක නෙමෙයි මිනුම්. ඒතර පොඩි කෑල්ලක් කපලා තමයි යන්නේ. ඉතින් පොඩි කෑල්ලක් කපුවට පස්සේ අපි මේක මොකද කරන්නේ? ඉහළට ඔසවනවා. දැන් මෙහෙම ඉහළට ඔසවනවා. ඉහළට ඔසවන්නේ මේ කෑල්ල දාන්න පුළුවන් ප්‍රමාණයකට. මෙහෙම ඉහළට ඔසවලා තමයි අපි ඇතුළත් කරන්නේ. හරි. ඒතර කපාගත් කෑල්ල වහම ඇතුළත් කරා. ඊට පස්සේ ආපහු මේක පල්ලෙහාට ගෙනියන්න ඕනේ ස්පර්ශ වෙන විදිහට. අන්න ඒ වෙලාවේදී මේකේ පාඨාංකය අපි කියව ගන්න ඕනේ. දැන් හිතන්න මේ වගේ අගයක් ආවනම් අපිට කියන්න පුළුවන් මේක බිංදුවෙන් ඉඳලා මිලිමීටර් 5යි 6යි 7යි 8කට ආසන්න ප්‍රමාණයක් ගිහිලා තියෙනවා. එතකොට ඒක බලන්න වෙනවා 7 මේක 8 වාගේ තමයි 7යි 8යි අතර තියෙන. බලමු වට පරිමාණ කොටසෙන් තමයි ඊටු ටික අපි ගන්න ඕනේ. මෙතන බලපුවාම ඔව් මේ 8යි පොඩි දුරක් ගිහිලා තියෙන්නේ. මොකද 7ට කිට්ටු නෙමෙයි 8ට කිට්ටු නෙමෙයි. මෙතන 1 2 3 4 වාගේ 4ක දුරක්. එතකොට මේක ගන්න අපි මිලිමීටර් 8යි කුඩා මිනුම් වැඩි කරපුවාම 4 8.04. ඒතර කලින් මේක බිංදුවට උඩ තිබුණේ 0.5යි 3ක දුරක්. ඒතර ඒක අඩු කරපුවාම අපිට මේ ස්කුරුප්පුව ගියපු දුර. මොකද පාඨාංකය කියලා කියන්නේ ස්කුරුප්පුව පළවෙනි තැන ඉඳලා ගිය
දෙවෙනි තැනට ගියපු දුර. ඔය විදිහට තමයි ඕකේ පාඩම් ගන්න. ඒතර මෙතන කියලා තියෙන්නේ ඕක වෙන්න ඕනේ බලමු. මේකේ ස්ක්‍රූප්පුව මදක් ඉහළට ඔසවයි. කියන්නේ අර පළවෙනි අවස්ථාවේ පාඨාංකයේ P1 ලක් ගත්තා. ඊට පස්සේ තියෙනවා ස්ක්‍රූප්පුව මදක් ඉහළට ඔසවා අන්වීක්ෂක දාව ස්ක්‍රූප්පුවට පහළින් පිහිටන ලෙස වීදුරු පෘෂ්ඨය මත තබා ස්ක්‍රූප්පු තුඩෙන් අන්වීක්ෂක දාවේ ස්ක්‍රූප්පුවේ ඉහළ පෘෂ්ඨයේ ස්පර්ශ වන පරිදි ස්ක්‍රූප්පුව කරකවා අනුරූප පාඨාංකය P2 කියන එක ගන්න. මේ අයුරින් අන්වීක්ෂක දාවේ ස්ථාන 3ක පාඨාංකගෙන තල වීදුරු පෘෂ්ඨයෙන් ලබාගත් පාඨාංකය හා මෙම පාඨාංකය අතර අන්තරය. අන්තරය කියලා කියන්නේ වෙනස. ඒක ගොඩක් වෙලාවට වෙන්නේ දැන් ආරම්භක අවස්ථාවේදී මෙහෙම බිඳුවට උඩින් තිබුණේ. බිඳුව වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒතර බිඳුවට පහළින් තියෙන අවස්ථා නම් අඩුයි. හරි. ඒතර බිඳුවට P1 කියන එක මෙහෙම තිබුණා. ඒතර P2 උඩින් ආවේ. එතකොට මෙහෙම වෙනස ගත්තාම එනවා. හැබැයි වැඩි වෙලාවක් මේ P1 බිඳුවට පල්ලෙහාන් තිබුණා නම් අපි එකතු කරන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා ගෝලමානයේ පාද ගෝලිය. ඊගාව පරීක්ෂණය තමයි ඊට පස්සේ තියෙන්නේ. මේ තියෙන එතකොට ඒ වගුව අන්වීක්ෂක දාවේ ඝනකම හොයන එකට අදාළව ඝනකම සඳහා අගයන් 3ක් හොයාගෙන ඒ අගයන් 3 අසුරෙන් මධ්‍යන්නේ ඝනකම හොයා ගන්න ඕන. ඒතර ඒකේ පරීක්ෂණයේ කරුණු ටික ලියා ගන්න තියෙන පියවර දෙකයි. P1ට අදාළව විස්තරය ලියා ගන්න කොහොමද ගන්න කියන P2ට අදාළව. ඊට පස්සේ තියෙන්නේ ඒකේ මේ ඝනකම කොහොමද හොයන්නේ එක. ඊට පස්සේ වගුව පුරව ගන්නවා කියන එක. ඊට පස්සේ මධ්‍යන්නේ අගය ගැනීම. ඕක තමයි ඔය ගෝලමානයේ පළවෙනි පරීක්ෂණයට අදාළව. හරි. එතකොට ඒක ලියා ගන්න තියෙන්නේ මොකක්ද? මෙන්න මේ පළවෙනි පියවර ගෝලමානයේ තල වීදුරු පෘෂ්ඨයක් මත තබා ස්පර්ශන අවස්ථාවේදී පාඨාංකයක ගන්න විදිය මතක තියෙන්න ඕනේ. ඒක ලියා ගන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ දෙවැනි අවස්ථාවට අදාළව මෙන්න මේ කරුණු ටික ලියා ගන්න. ඊට පස්සේ ලියා ගන්න තියෙන්නේ මේකේ අගය කොහොමද ගන්න කියන එක. ඊට පස්සේ තියෙනවා ඊගාව එක විදිහට මේකේ තියෙනවා ගෝලමානයේ පාද ගෝලීය පෘෂ්ඨයේ ස්පර්ශවන සේද ගෝලමානයේ පාද ගෝලීය පෘෂ්ඨයේ ස්පර්ශවන සේද ඊගාව අවස්ථාව තියෙන එක බලමු කොහොමද කරන්න කියලා. හරි. ඊට පස්සේ තියෙන්නේ වීදුරු කදාවක ආර් සෙවීම සඳහා කරන විදිය. ඒතර මේකෙදි මෙන්න මෙහෙම දැන් පළවෙනි අවස්ථාවේ ඉඳලා P1ට අදාළව ඉඳලා මේක ඉහළට ගෙනිහිලා තියෙන ස්ක්‍රූප්පුව මෙහෙම ස්පර්ශ වෙන්න සැලැස්සුවා. හරි. ඒතර තේරෙනවා අපි යම් කිසි ප්‍රමාණයක් මේක උඩට අරගෙන තිබුණේ. හරි. ඒතර මේකේ බලපුවහම මේ අචල පාද එක්ක ස්ක්‍රූප්පුව තිබුණු පිහිටුම තමයි P1. ඒතර එතනින් යම් කිසි වට ප්‍රමාණයක් ඉහළට කරකවලා තියෙනවා. ඊට පස්සේ අපි මේක පල්ලෙහාට ගෙනියන්න ඕනේ. හරි. පල්ලෙහාට ගෙනියන්නේ මෙහෙම ස්පර්ශ වෙන විදියට. හරි. එතනත් මේක වීදුරුවක් හින්දා අපිට ස්පර්ශ වීම අර ප්‍රතිබිම්බ ක්‍රමයෙන් ගන්න පුළුවන්. මොකක්ද? ස්ක්‍රූප්පු තුඩ හා මේ ප්‍රතිබිම්බ තුඩ අතර සාපේක්ෂ චලිතයක් නොමැති වන ලෙස සකස් කිරීම. හරි. අනේ වෙලාවේ පාඨාංකය P2 කියව ගන්න ඕනේ. එතන මෙතනත් අර කලින් විදිහටම ආවනම් දැන් මෙතන තියෙන මේ ප්‍රධාන පරිමාණයගේ 5 6යි 7යි අතර තමයි තියෙන්නේ. එතකොට ඉතුරු කොටස කියන්නේ වට පරිමාණය. දැන් බැලුවොත් මෙතන 40 පෙන්වන්නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් වෙන්නේ 6ක් ගිහිලා තියෙනවා. 6 ධන 40 වැඩි කිරීම 0.01 6.4යි. හැබැයි ඒක කෙලින්ම ගන්න බෑ P2 මේකේ H කියන එකට. ඒක අර P1 අඩු කරලා ගන්න වෙනවා. මොකද මේකේ ආරම්භයේදී බිඳුවෙන් උඩ තිබුණේ. කලින් කියවා වගේ බිඳුවෙන් පල්ලෙහා තිබුණා නම් එකතු කරන්න ඕනේ. හරි. ඒවා කලින් තියරි වලදී කිව්වා. හරි. ওই විදිහට තමයි ඕකේ H සඳහා අගය ගන්න. එතකොට මේක අවතල හැඩයේ තිබුණා නම් දැන් මෙතන අවතල හැඩය එකක් නැහැ. හරි. කාචයක් තියෙන කාචයත් මේ විදිහමයි. අවතල හැඩයක් තිබුණා නම් මේක අර ආරම්භක පිහිටුම ඉඳලා පල්ලෙහාට ගෙනියන්න ඕනේ. මේ පිළිවෙලටම ස්පර්ශ වෙන තේ. හරිද? ඒතර දෙවැනි කොටසේ දෙවැනි පරීක්ෂණයට දෙවැනි කොටසට තියෙන ගෝලමානය දැන් ඒකේ පළවෙනි එක ලිව්වා මෙන්න මේක. ඒකටත් ඊට තියෙනවා ගෝලමානයේ පාදිත ගෝලීය පෘෂ්ඨයේ ස්පර්ශ වන
සේද ස්කෘප්පය තුළ ගෝලීය පෘෂ්ඨයේ ස්පර්ශ වන සේද 3-2 රූපයේ දැක්වන පරිදි ස්කෘප්පුව සකස් කර අනුරූප පාඨාංකය ලබාගෙන එමගින් H සටහන් කරගන්න. හරි. ඕක තමයි ඊගාව. H හොයාගන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා අර සිම්පල් A ගෝලමානයේ අචල පාද අතර දුර හොයන විදිය. ඒකත් විශේෂයෙන් මතක තියෙන්න ඕනේ. ඒතර මේ තියෙන්නේ A සෙවීම කියන එක. හරි. ඒතර තියෙනවා ගෝලමානය කඩදාසියක් මත තබා තද කර. තද කරපුවම අපිට මේකේ මෙන්න මෙහෙම පිහිටුම් තුනක් ලකුණු කරගන්න පුළුවන්. හරි. පාදවල තුඩු මගින් ඇති කරන සලකුණු අතර දුර වර්නියර් කැලිපරයේ අභ්‍යන්තර හනුවල තුඩු ඇසුරෙන් මැනගැනීමෙන් හෝ මීටර කෝදුවක් මගින් මැනගැනීමෙන් එතකොට අභ්‍යන්තර හනු මගින් හරි නැත්නම් මීටර කෝදුවෙන් මැනගන්න පුළුවන් මෙන්න මේ වතර තුර. හරි. ඒතර මේක A1 A2 A3 කියලා අරගෙන A කියලා කියන්නේ A1 A2 A3 එකතු කරලා තුනෙන්. ඔය විදිහට තමයි A හොයන්නේ. මේ තියෙන දෙවන පරීක්ෂණයේ A සහ H අවශ්‍ය හොයාගත්තට පස්සේ මෙන්න මේ සමීකරණයෙන් R ගන්න පුළුවන්. ඒතර ඒකේ පරීක්ෂණාත්මක පියවර ලියන්න දෙන පළවෙනි එක P1ට දාලා එක දෙවෙනි එක අර ගෝලීය තුඩ මේ පෘෂ්ඨයේ ස්පර්ශ වන අවස්ථාවේ පාඨාංකය ඇසුරෙන් H සෙවීම කියන එක. ඊට පස්සේ තියෙනවා මේ සිම්පල් A සෙවීම. ඊට පස්සේ මේකේ තව කරුණු කීපයක් දැනගෙන තියෙන්න ඕනේ. මේකේ කියනවා මේ තියෙන H වලගේ ගෝලමානී පාද දෙකක් අතර දුර ඒකේ මධ්‍යන්නයගේ ගන්න ඕනේ. ඒතර අර ප්‍රකාශනයෙන් R ගණනය කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ දෝෂ පිළිබඳව. ඒතර දෝෂ පිළිබඳව කිව්වහම අපි මේකේ සාමාන්‍ය මූලාංක දෝෂයක් කියලා වෙනම හොයන්නේ. ඒක දැනගෙන තියෙන්න ඕනේ අපි අර P1 කියලා එකක් හොයමු. හරි. ඒතර P1ට අනුව අපිට අවශ්‍ය උස H කියන එක හරිය නැත්නම් ඝනකම හොයද්දී දෙවනි පාඨාංකයේ දැන් මෙහෙම වෙන්න පුළුවන්. P2 ඍණ P1 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් P2 ධන P1 විදිහට වෙන්න පුළුවන්. හරි. මොකද ආරම්භයේ තලයේ පිහිටන ස්කෘප්පු තුඩ තියෙන පිහිටුම අනුව මේ දෙකෙන් එකක්. ඒතර දැන් අපි කලින් එකේ නම් මේ පළවෙනි එක තමයි යොදාගත්තේ. ඒතර ඒවට සිද්ධාන්ත කරුණු හොඳට දැනගෙන තියෙනවා. ඊට අමතරව මේකේ සමහර මේ ගෝලමානවල මේක ඇදේට පිහිටලා තිබුණොත් මෙහෙම ස්කෘප්පුව ඇදේට පිහිටලා හැබැයි ඒක ඒ වෙලාවට අපි ඒතර මේකේ මේ තලය මෙහෙම තියෙන. එතකොට අපි මේ තලයෙන් පාඨාංක ගන්නෙ නෑ. හැබැයි මේකේ මේ තුඩවල් මේ අතර පරතරේ හරියට තියෙන හින්දා අපි වට ගණන් කිරීමෙන් හරි වට ගණන් කිරීමෙන් පාඨාංක ලබා ගන්න පුළුවන්. හරි ඒ වගේ වෙලාවට දැනගෙන තියෙන්න ඕනේ වට සමයි ගණන් කරන්න. ඒතර වටය කීයද ඊට පස්සේ කොටස් 50ද 60ද කියන එක ගන්න. අර මෙතනින් අගේ කියවන්නේ නැහැ කීයද කියලා. වට වලින් තමයි ගන්න කීයක් ගියාද උඩට පල්ලෙහාට. ඒක දැනගෙන තියෙන්න ඕනේ. මේ ස්කෘප්පුව ආනත වුණොත් කොහොමද ගන්න කියන එක ලියා ගන්න ඕනේ. එතන කරුණු දෙකක් කිව්වා. ඊළඟ තව කරුණක් කියනවා පෘෂ්ඨයේ උත්තල හෝ අවතල වීම අනුව වක්‍රතාරයේ මැනීමේදී H නිවැරදි අගය සඳහා ආරම්භක පාඨාංකය ස්කෘප්පු තුඩ පාඨාංකය අඩු කළ යුතුද එකතු කළ යුතුද ඒක තමයි කලින් කිව්වේ. ඒක තියරි වලදී වෙනම කියවුණා. ඊට පස්සේ තියෙනවා වෘත්තාකාර පරිමාණයේ කරකවන දිශාව අනුව එම පරිමාණයේ පාඨාංක කියවීම සැලකිය යුතුය. ඒ කියන්නේ උතන සඳහන් කරන්නේ ඔය වට පරිමාණ තලය මෙහෙම බිඳුවට පල්ලෙහෙන්ද තියෙන්නේ බිඳුවට උඩින් තියෙන්නේ. ඒතර ඒකත් තීර කාරණාවලින් කියව බිඳුවට පල්ලෙහෙන් තියෙද්දි අපි දන්නවා මේ සම්පාත මෙතන කියුවට අඩු කරලා ගන්න ඕනේ. උඩ තිබුණා නම් බිඳුවට උඩින් තිබුණා නම් සාමාන්‍ය විදිහට ගන්නවා. ඒතර මේ තියෙන්නේ සාමාන්‍ය තීර කරුණක්. ඒතර ඒක අහපව සටහන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔය විදිහට අපිට මේ වීදුරු කදාවක ඝනකම හොයාගන්න පුළුවන් කොළමානයේ භාවිතයෙන්. ඊට අමතරව R කියන එක හොයාගන්න පුළුවන් H සහ A හොයලා. හරි. ඒ කාරණා ටික තමයි තියෙන්නේ. ඊට අමතරව ඉතින් මේක මේ වගේ අවතල හැඩයේ ටිකක තිබුණොත් ওই ප්‍රකාශනයේ වෙනසක් වෙන්නේ නැහැ. හරි. ඒකෙදි එතකොට මෙන්න මේ පළවෙනි අවස්ථාවේ මෙහෙම පිහිටුමක් එන්නේ P1 කියන එක. දෙවෙනි අවස්ථාවේ ස්කෘප්පු තුරට දාලා මෙහෙම පිහිටුමක්. එතනත් H වශයෙන් ගන්නෙ මෙන්න මේ දෙකේ අතර වෙනස. හරි. ස්කෘප්පු කොච්චර ගියාද කියලා. අනිත් ඒවා සාමාන්‍ය විදිහට තමයි අතන තියෙන්නේ.
ඒතර ඔය කාරණා ටික තමයි ගෝලමානයේ පරීක්ෂණය යටතේ තියෙන්නේ.